කෙනෙක්ම දැනගෙන ඉන්න එක අපි අපි ශ්‍රී සද්ධර්මයේ සරණ ගිහිල්ලා තියෙන ශ්‍රාවකයෙ හැටියට මේ ධර්මයේ මොන විදිහට තියෙන්නේ කියලා දැනගෙන සිටිය යුතුයි. ඉතින් අපි අද දවසෙත් ඒ ගැන චුට්ටක් කතා කරමු. තෙරුවන් සරණයි සුපුන් මල්ලි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි මල්ලි. මල්ලිට පුළුවන් ද අපිට කියලා දෙන්න ත්‍රිපිටක පොත් වහන්සේලා මොන ආකාරයටද මේ දැන් වෙද්දී අපිට මේ දැක ගන්න තියෙන්නේ මොන විදිහටද කියලා. හොඳයි. හොඳයි මල්ලි. නම බුද්ධාය. ඒ රහතන් වහන්සේලා ඒ ශ්‍රී සත්‍යර්මයේ කටපාඩමින් රැගෙන ඇවිල්ලා ඒක ඊට පස්සේ අනාගත පරම්පරාවට දායාද කරන්න ඕන කියන මේ අදහසින් මේ මිහිරි සත්‍යර්මයේ මේ ග්‍රන්ථාරූඪ කරනවා. එතකොට මේ මිහිරි සත්‍යර්මයේ තිබෙන්නේ කොහේද කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. එතන මේ භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මයේ තිබෙන්නේ ත්‍රිපිටකයේ තමයි තියෙන්නේ. ඒ ත්‍රිපිටකය කොටස් තුනකට වර්ග වෙනවා. සූත්‍ර පිටකය පළවෙනි එක, දෙවෙනි එක විනය පිටකය, තුන්වෙනි එක අභිධර්ම පිටකය. එතකොට මේ සූත්‍ර පිටකයේ අඩංගු වන්නේ ඉහි පැවති අයට අවශ්‍ය වෙන ධර්ම කරුණු. ඒ කරුණු. එතකොට මේ සූත්‍ර පිටකයත් කොටස් 5කට බෙදෙනවා. දීඝනිකාය, මජ්ක්‍ධිම නිකාය, උද්දක නිකාය, අංගුත්තර නිකාය, සංයුක්ත නිකාය කියලා. එතකොට මේ සූත්‍ර පිටකේ ඔය ආකාරයට පස් සිතියකට බෙදෙනවා. එතකොට මේ දීඝනිකායේ තියෙන්නේ දීර්ඝ දේශනා. මජ්ක්‍ධිම නිකායේ තියෙන්නේ මධ්‍යම ප්‍රමාණයේ දේශනා. උද්දක නිකායේ තියෙනවා പ്രേත වස්තු, විමාන වස්තු, ගාථා ආදී අඩංගු. ඒ වගේම අංගුත්තර නිකාය අංග වශයෙන් පිළිවෙලින් නැති දේශනා. අංක වශයෙන්. සංයුක්ත නිකාය කියන්නේ විදර්ශනා වැඩිවීමට අවශ්‍ය වෙන දේශනා. ඒ වගේම මේ සූත්‍ර පිටකය විනය පිටකය අභිධර්ම පිටකයන් සඳහන් ඇත්තේ මගධ භාෂාවේවත් පාලි භාෂාවේ. ත්‍රිපිටකයේ ධර්ම දේශනා 18000ක් පමණ තියෙන බුද්ධ දේශනා. ඒ විදිහට තමයි දන්නේ මේ තෙරුවන් සරණයි නම බුද්ධාය. නම බුද්ධාය මල්ලි. මල්ලිට ගොඩක් පිං. නම බුද්ධාය. ඔව් මේ ආකාරයට තමයි උතුම් ශ්‍රී සද්ධර්මයේ ග්‍රන්ථාරූඪ වෙලා තියෙන්නේ. එතකොට අපිට දැන් මේ ආකාරයට තමයි දැක ගන්න තියෙන්නේ. ත්‍රිපිටකය කිව්වහම කොටස් තුනකින් තියෙනවා. සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය. එතකොට මේ සූත්‍ර පිටකය කියන්නේ උතුම් සූත්‍ර දේශනා අඩංගු වෙන්නේ ගිහි පැවිදි අය හැම කෙනෙකුටම අවශ්‍ය වෙන ධර්ම කරුණු තියෙනවා. එතකොට මේ සූත්‍ර පිටකයේ කොටස් 5කට තියෙනවා. ඒ තමයි දීඝනිකාය, මජ්ක්‍ධිම නිකාය, කුද්දක නිකාය, අංගුත්තර නිකාය, සංයුක්ත නිකාය කියලා. ඉතින් මේ ආකාරයට දීඝනිකායේ දීර්ඝ දේශනාත්, මජ්ක්‍ධිම නිකායේ මධ්‍යම ප්‍රමාණයේ දේශනාත්, කුද්දක නිකායේ പ്രേතවත්තු, විමානවත්තු, තේරී ගාථා අඩංගු වෙනවා. එතකොට අංගුත්තර නිකායේ අංක වශයෙන් පිළිවෙලින් තියෙන දේශනා තියෙන්නේ. ඒ වගේම සංයුක්ත නිකාය කියන්නේ විදර්ශනා වැඩිවීමට අවශ්‍ය කරන උතුම් දහම් කරුණු තියෙන්නේ මේ සංයුක්ත නිකායේ. ඉතින් මේ ආකාරයට භාග්‍යතුන් වහන්සේගේ සූත්‍ර දේශනා 18000කට ආසන්න ප්‍රමාණයක් මේ උතුම් ත්‍රිපිටක පොත් වහන්සේලාගෙන් අපිට දැක ගන්නට ලැබෙනවා. ඉතින් මේ උතුම් සූත්‍ර පිටකයෙන් ඒ වගේම මේ විනය පිටකය, අභිධර්ම පිටකය කියන මේවා අපගේ පින්නත් ලොකු ස්වාමීන් වහන්සේ මේ සූත්‍ර පිටකයේ ලස්සනට පරිවර්තනය කරලා තියෙනවා. අපි ඒ උතුම් සූත්‍ර පිටකයේ තියෙන ධර්ම දේශනා තව අපි ඉගෙන ගන්නේ. අපි මජ්ක්‍ධිම නිකාය දැන් අපි පළවෙනි පොත් වහන්සේ කියවනවා. මේ ආකාරයට උතුම් ධර්ම දේශනා අපිට උතුම් දහම් කරුණු ඉගෙන ගන්නට ගොඩාක් පහසු වෙන ආකාරයට සරල සිංහලට කාටත් තේරෙන ආකාරයට
මේ ආකාරයට ලියලා අපිට මේ විදිහට ලබා දුන්නු ඒ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපි සියලු දෙනාගේම নমස්කාරය වේවා කියලා අපි සාදු කියමු. සාදු සාදු සාදු. හොඳයි අපි අද දවසේදී මේ ආකාරයට උතුම් සූත්‍ර දේශනාවක් අපිට කියවන්න අවස්ථාව ලැබිලා තියෙනවා. මේ මහභද්‍ර කල්පයේ 4 වෙනිදාට පහළ වී අදාළ උතුම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් නිසා මේ ලෝකෙට පහළ වුණු උතුම් ශ්‍රී සද්ධර්මයේ මේ ආකාරයට අපිට ඉගෙන ගන්න ලැබෙනවා දවසේදී. හොඳයි. අද දවසේ පළවෙනි පිටුව එහෙම වුණොත් අපිට කියවන්න තියෙන්නේ මහා වේදැල්ල කියන උතුම් සූත්‍රය. මේ උතුම් සූත්‍රය ඉතාමත් වටින සූත්‍ර දේශනාවක්. ගොඩක් කරුණු අපිට ඉගෙන ගන්න පුළුවන්. අපි ගිය සතියේත් ඉගෙන ගත්ත සූත්‍ර දේශනා වේරංජක සූත්‍රය. වේරංජක සූත්‍රයේ තියෙනවා අපි ඊට කලින් ඉගෙන ගත්තා සාලීයක සූත්‍රය. මේ වේරංජක සූත්‍රයේ සාලීයක සූත්‍රය කියන සූත්‍ර දේශනා දෙකේම තියෙන්නේ දස කුසල් දස අකුසල්. ඉතින් අපිට ගොඩාක් උපකාරී වෙන දෙයක් අපගේ මේ දස කුසල් දස අකුසල් පුරුදු කිරීමෙන් කෙනෙකුට Taman කැමති තැන උපදෙන්න හැකියාවල් ලැබෙනවා. ඉතින් ඒ වගේම උතුම් ධර්මය අවබෝධ කරගන්න අවස්ථාවකුත් ලැබෙනවා. ඉතින් ඒ වගේ උතුම් සූත්‍ර දේශනා අපි දැන් ඉගෙන ගත්තා. ඉතින් අද දවසේ අපිට ඉගෙන ගන්න තියෙනවා මහා වේදැල්ල සූත්‍රය. මේ උතුම් සූත්‍ර දේශනාව මේ හැම කෙනෙකුටම ලැබෙන අවස්ථාවකුත් මේ වගේ උතුම් සූත්‍ර දේශනාවක් ඉගෙන ගන්න. ඉතින් අපි සියලු දෙනාම තියෙන වාසනාවට තමයි මේ වගේ උතුම් සූත්‍ර දේශනාවක් ඉගෙන ගන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ. හොඳයි අද දවසේදී පළවෙනි පිටුව කියවන්නේ පින්වත් විපුල අයියා. ඒ වගේම දෙවෙනි පිටුව කියවන්නේ සම්පත් අයියා. ඒ වගේම තුන්වෙනි පිටුව කියවන්නේ නලින්ද. ඒ වගේම හතරවෙනි පිටුව කියවන්නේ කවුද? තෙරුවන් සරණයි මුදිත අයියා අක්කා සම්බන්ධ වෙන්නේ. කමලි සම්බන්ධ මම කියන්නම් මල්ලි. හොඳයි. මේ හතරවෙනි පිටුව කියන්නේ අක්කා තෙරුවන් සරණයි ඔස්කර් මේ වයිෆුත් ඉන්නවා. හොඳයි. එහෙමනම් මේ නලින්ද තුන්වෙනි පිටුව නලින්ද කියවන්න, හතරවෙනි පිටුව රුවනිනම් කියවන්න. පස්වෙනි පිටුව කියවන්න කවුද මේ තෙරුවන් සරණයි මේ අක්කේ මේ කවුද? මල්ලි මමද? හරි මල්ලි මම කියන්නම් පස්වෙනි පිටුව. පස්වෙනි පිටුව කියන්නේ අක්කා. හරි. හයවෙනි පිටුව කියවන්න හයවෙනි පිටුව තෙරුවන් සරණයි මේ අනෝමක්කේ. තෙරුවන් සරණයි අනෝමක්කේ. තෙරුවන් සරණයි අනෝමක්කේ. හොඳයි. හයවෙනි පිටුවේ හත්වෙනි පිටුවේ එහෙම වුණොත් සුපුන් මල්ලිත් නංගිත් කියවන්න. මීන සම්බන්ධ වෙන්නේ ඇයි? එහෙමනම් මල්ලි කියවන්න. එහෙමනම් හයවෙනි පිටුව. හොඳයි. තෙරුවන් සරණයි සංජීව අයියේ. තෙරුවන් සරණයි මල්ලි. තෙරුවන් සරණයි අයියට පුළුවන් ද හත්වෙනි පිටුව කියවන්න? යන්න කියලා බැලේ මල්ලි. හොඳයි. හොඳයි මේ අය සම්බන්ධ වුණාට ගොඩක් පිං මේ හොඳයි අය පුළුවන් තරම් සම්බන්ධ වෙලා ඉඳලා මේ ඊට පස්සේ ආයි හොඳයි තෙරුවන් සරණයි අයියේ. තෙරුවන් සරණයි මේ අනෝමක්කේ. තෙරුවන් සරණයි මල්ලි. තෙරුවන් සරණයි නමුදයක්කේ මේ අක්කට පුළුවන් නේ හත්වෙනි පිටුව කියවන්න? හොඳයි මල්ලි. හොඳයි අක්කේ නම බුද්ධාය. නම බුද්ධාය. තෙරුවන් සරණයි අක්කේ මයික් එක ඔෆ් ඔන් වෙලා තියෙන ඔෆ් කරන්න.
තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඒකම. අටවෙනි පිටුව මම කියවන්න. හොඳයි එහෙමනම් පළවෙනි පිටුව විපුල අයියා, දෙවෙනි පිටුව සම්පත් අයියා, තුන්වෙනි පිටුව නලින්ද, ඒ වගේම හතරවෙනි පිටුව රුණාංගි, පස්වෙනි පිටුව මුද්දිතයි අක්කා, ඒ වගේම හයවෙනි පිටුව සුපුන් මල්ලි, හත්වෙනි පිටුව අනෝම අක්කා, අටවෙනි පිටුව මම. මේ ආකාරයට අපි මේ උතුම් සූත්‍ර දේශනාව කියවමු. තෙරුවන් සරණයි විපුල අයියේ. අයියට පුළුවන් අය මේ උතුම් සූත්‍ර දේශනාව පටන් ගන්නවා. බුද්ධාය. නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාන් වහන්සේට නමස්කාර වේවා. අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ. තෙරුවන් සරණයි සියලු දෙනාටම. තථාගතප්ප වේදිතෝ භික්ඛවේ ධම්ම විනයෝ විවට්ඨෝ විරෝචති නෝ පටිච්චන්නෝ. අවුරුදු 2600 කට පෙර ඒ තථාගත රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලැබුවා. පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මයක් විනයක් බබලන්නේ විවෘත වූ විටය, සැඟවී තිබෙන විට නොවේ කියලා අංගුත්තර නිකායේ තික නිපාතයේ බරහඬු වර්ගයේ 9 වෙනි සූත්‍රයේ සඳහන් වෙනවා. ඉතින් අනේක නිසා තමයි අපගේ පින්වත් ගුරු දේවත්වෝ පින්වත් ලොකු ස්වාමින් වහන්සේ මේ සුන්දර ධර්මයේ පාලි භාෂාවෙන් ඉතිරිච්ච සුන්දර ධර්මයේ මේ විදිහට සරල සිංහලට පරිවර්තනය කරනු ලැබී. මොකද මේ ධර්මයේ බබලන්නේ විවෘත වුණොත් කියනවනේ. දැන් අද එහෙනම් අපි අවුරුදු 2600 කට පෙර ඒ භාගතුන් වහන්සේ දේශනා කරපු ඒ සුන්දර ධර්මයේ විවෘත කරන්න තමයි සූදානම් වන්නේ. එන විවෘත වුණොත් තමයි කියන බබලන්නේ නේ. සංග වෙලා තිබුණොත් බබලන්නේ නැහැ කියනවා. එහෙනම් මේ පොත්වලට සීමා වෙලා තිබුණොත් එහෙම බැබලීමක් සිදු වෙන්නේ නැහැ. එහෙනම් පිරිස එකතු වෙලා භාගතුන් වහන්සේගේ සුන්දර ධර්මයේ මේ විදිහට කතා බහ කරනවා කියලා කියන්නේ ඒ ධර්මයේ විවෘත කිරීමක් අපි එහෙනම් කරන්නේ. මේකෙන් රැස් වෙන පින මෙච්චරයි කියලා කියන්න බෑනේ. කවදා හරි දවසක අපිට මේ සුන්දර දේශනා මේ විදිහට කතා කිරීම තුලින් උතුම් නිවන් අවබෝධය පිණිස උපකාර වෙනවා. ඒ කොහොමද මම මේක එහෙම කියන්නේ? ඔයගොල්ලන් අපි හැමෝම දන්නවා ඇති කොසල් රජතුමාගේ අග බිසව කේමා කියන බිසවුන් වහන්සේ භාගතුන් වහන්සේ දකින්නවත් කැමති වුණේ නැහැ. ඒ මොකද රූපයට බයිනවා කියලා. නේද? රූපේ ඇත්ත ස්වභාවය කියලා දෙනකොට රූපයට ඇල්ම තියන අය හිතනවා බනිනවා කියලා නේ. දෙතිස් කුණප කොටස් ගැන එහෙම කියලා දෙනකොට. ඉතින් ඒක නිසා භාගතුන් වහන්සේ බලන්නවත් ගියේ නැහැ. ඊට පස්සේ රජතුමා කුමාර උපක්‍රමශීලී විදිහට තමයි භාගතුන් වහන්සේ මුණ ගැස්සන්නේ. ඉතින් ඒ වෙලාවේ භාගතුන් වහන්සේ ඒ කේමා බිසව දැක්කහම බලන ඔයාගේ අතීත ජීවිත කොහොමද කියලා. අන්න එතකොට උන්වහන්සේ දකිනවා මේ කේමා බිසව අතීත ජීවිතවලදී මහා නිදාන කියන සූත්‍ර දේශනාව කටපාඩම් කරලා තිනවා. මහා නිදාන කියන සූත්‍ර දේශනාව කටපාඩම් කරලා තිනවා. ඒ දේශනාව තමයි කරන්නේ. මහා නිදාන කියන සූත්‍ර දේශනාව ඒ වෙලාවේ කියලා දෙනවා. ඒකෙන් තමයි ධර්මය අවබෝධ කරගන්නේ. බලන්න එතකොට නේද? අර භාගතුන් වහන්සේ දකින්නවත් කැමති නැතුව හිටපු එක්කෙනා හැබැයි පෙර ජීවිතයේදී එයා ධර්මයේ කටපාඩම් කරලා තියෙනවා. එතන අපි දැන් කරන්නේත් ඒකම තමයි නන්නේ. එහෙනම් බලන්න අද එහෙනම් මේ අපි ඒ කරන දේ තුලින් අපිට රැස් වෙන කවදාහරි දවසක අපිට නිවන් අවබෝධ වෙනස මේ දේශනාවල උපකාර වෙනවා. ඉතින් මේ ජීවිතයේ විතරක් නෙමෙයි අපි මේ බුද්ධ දේශනා මේ විදිහට කතා බහ කරලා තියෙන පෙර ජීවිතවලදී අපි මේ විදිහටම පිරිස එකතු වෙලා මේ ධර්මයේ විවෘත කරලා තියෙනවා. ඒක නිසා තමයි අදත් අපිට මේ දේ කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒකයි මේ කෝටි 750කටත් වැඩි ජීවත් වෙන මේ ලෝකේ සුළු පිරිසකට විතරක් බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයේ මේ විදිහට කතා බහ කරන්න, ශ්‍රවණය කරන්න, ඒකට උදව් උපකාර කරන්න ලැබෙන්නේ. නෑ හැම කෙනෙකුටම ලැබෙන දෙයක් නෙවෙයි. ඉතින් මේ අවස්ථාව මගහැරෙන එකම තමයි සිද්ධ වෙන්නේ නේ. ඉතින් ඒ ගැනත් අපි කල්පනා කරමින් කටයුතු කරමු. හොඳයි මේ සුන්දර දේශනාව සඳහන් වන්නේ
මජ්ක්‍ධිම නිකායේ එක කියන පොත් වහන්සේගේ චූල යමක වර්ගයේ තමයි අයත් වන්නේ. අපි මේ දේශනාව දැන් එන හැමෝම එකතු වෙලා කතා කරමු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. මහා වේදල්ල සූත්‍රය ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක් වශයෙන් වදාළ විස්තරාත්මක දෙසුම. මාහට අසන්ට ලැබුණේ මේ විදිහටයි. ඒ දවස්වල භාගතුන් වහන්සේ වැඩ සිටියේ සැවැත් නුවර ජේතවනාරාමේ අනේපිඬු සිටුතුමාගේ ආරාමේ. එදා ආයුෂ්මත් මහා කොට්ටිතයන් වහන්සේ හවස් වරුවේ භාවනාවෙන් නැගිටලා ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ වෙත පැමිණුණා. පැමිණ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ සමග පිළිසඳර කතාබහේ යෙදිලා පැත්තකින් වාඩි වුණා. වාඩි වෙලා ආයුෂ්මත් මහා කොට්ටිතයන් වහන්සේ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේගෙන් මෙහෙම ඇහුවා. ඔන්න ප්‍රශ්නය. ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ, ප්‍රඥා රහිත කෙනා කියලා කියනවා. ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ, ප්‍රඥා රහිත කෙනා කියලා කියන්නේ කොච්චරකින්ද? පිළිතුර: ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ, අවබෝධයක් නෑ කියන අර්ථයෙනි ප්‍රඥා රහිත කෙනා කියන්නේ. අවබෝධයක් නැත්තේ මොකක් ගැනද? දුක කියන්නේ මේකයි කියලා අවබෝධයක් නැහැ. දුකේ හට ගැනීම කියන්නේ මේකයි කියලා අවබෝධයක් නැහැ. දුකේ නැතිවීම කියන්නේ මේකයි කියලා අවබෝධයක් නැහැ. දුක් නැතිවන්නා වූ මාර්ගය මේකයි කියලා අවබෝධයක් නැහැ. ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ, අවබෝධයක් නැහැ කියන අර්ථයෙනුයි ප්‍රඥා රහිත කෙනා කියලා කියන්නේ. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. සාදු 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 සාදු. ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ කියලා ආයුෂ්මත් මහා කොට්ටිතයන් වහන්සේ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ වදාළ කරුණ සතුටින් පිළිගත්තා. අනුමෝදන් වුණා. ඊට පස්සේ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේගෙන් ආයෙමත් ප්‍රශ්නයක් ඇහුවා. ප්‍රශ්නේ: ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ, ප්‍රඥාවන්තයා කියලා කියනවා. ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ, ප්‍රඥාවන්තයා කියලා කියන්නේ කොච්චරකින්ද? පිළිතුර: ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ, අවබෝධ කරනවා කියලා අර්ථයෙනුයි. ප්‍රඥාවන්තයා කියන්නේ අවබෝධ කරන්නේ මොකද්ද? දුක කියන්නේ මේකයි කියලා අවබෝධ කරනවා. මේක තමයි දුකේ හට ගැනීම කියලා අවබෝධ කරනවා. මේක තමයි දුකේ නැතිවීම කියලා අවබෝධ කරනවා. මේක තමයි දුක් නැතිවන්නා වූ මාර්ගය කියලා අවබෝධ කරනවා. ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ, අවබෝධ කරනවා කියන අර්ථයෙනුයි ප්‍රඥාවන්තයා කියන්නේ. ප්‍රශ්නය: ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ, විඥානය කියලා කියනවා. ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ, විඥානය කියන්නේ කොච්චරකින්ද? පිළිතුර: ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ, දැනගන්නවා කියන අර්ථයෙනුයි විඥානය කියන්නේ. දැනගන්නේ මොකද්ද? සැපයත් දැනගන්නවා, දුකත් දැනගන්නවා, දුක් සැප රහිත බවත් දැනගන්නවා. ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ, දැනගන්නවා කියන අර්ථයෙනුයි විඥානය කියන්නේ. ඊළඟ ප්‍රශ්නේ: ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ, යම් ප්‍රඥාවක් ඇද්ද, යම් විඥානයකුත් ඇද්ද, මේ දේවල් එකටද පවතින්නේ නැත්නම් වෙන් වෙලාද පවතින්නේ? මේ දේවල් වෙන් වශයෙන් හඳුනා ගන්න පුළුවන්ද?
පිළිතුර ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ යම් ප්‍රඥාවක් ඇද්ද යම් විඥානයකුත් ඇද්ද මේ දේවල් තියෙන්නේ එකටයි වෙන් වෙලා නොවේ මේ දේවල් වෙන් වශයෙන් බෙදා දක්වන්න පුළුවන් කමක් නැහැ ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ යමක් අවබෝධ කරයි නම් ඒක තමයි දැනගන්නේ යමක් දැනගනී නම් ඒක තමයි අවබෝධ කරන්නේ ඒ නිසා මේ දේවල් එකටයි පවතින්නේ වෙන් වෙලා මේ දේවල් වෙන් වශයෙන් බෙදා දක්වන්න පුළුවන් කමක් නැහැ සාදු 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 සාදු. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස යම් ප්‍රඥාවක් ඇද්ද යම් විඥානයක්කුත් ඇද්ද මේවා තියෙන්නේ එකට නමුත් මේවා තියෙන්නේ වෙන් නොවී නමුත් මේ දෙකේ තියෙන වෙනස්කම් මොකක්ද? පිළිතුර ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස යම් ප්‍රඥාවක් ඇද්ද යම් විඥානයකුත් ඇද්ද මේවා තියෙන්නේ එකටමයි තමයි මේවා තියෙන්නේ වෙන් නොවීම තමයි නමුත් ප්‍රඥාව කියන්නේ ප්‍රගුණ කළ යුතු දෙයක් විඥානය කියන්නේ මුළුමනින්ම අවබෝධ කළ යුතු දෙයක් ඕක තමයි මේ දෙකේ වෙනස ප්‍රශ්නය ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස විඳීම කියලා කියනවා විඳීම කියලා කියන්නේ කොච්චරකින්ද පිළිතුර ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස විඳිනවා කියන අර්ථයෙනුයි විඳීම කියන්නේ මොකක්ද විඳින්නේ සැප විඳිනවා දුකත් විඳිනවා දුක් සැප රහිත බවත් විඳිනවා ප්‍රිය ආයුෂ්මතුනි විඳිනවා කියන අර්ථයෙනුයි විඳීම කියන්නේ ප්‍රශ්නය ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස සංඥාව කියලා කියනවා සංඥාව කියලා කියන්නේ කොච්චරකින්ද පිළිතුර ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස හඳුනා ගන්නවා කියන අර්ථයෙනුයි සංඥාව කියලා කියන්නේ මොනවාද හඳුනාගන්නේ නිල් පාටත් හඳුනාගන්නවා කහ පාටත් හඳුනාගන්නවා රතු පාටත් හඳුනාගන්නවා සුදු පාටත් හඳුනාගන්නවා ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස හඳුනාගන්නවා කියන අර්ථයෙනුයි සංඥාව කියන්නේ ප්‍රශ්නය ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස යම් විඳීමක් ඇද්ද යම් සංඥාවක් ඇද්ද යම් විඥානයක් ඇද්ද මේවා එකට තියෙන්නේ නැත්නම් වෙන් වෙලාද මේවා වෙන් වශයෙන් බෙදා දක්වන්න පුළුවන්ද පිළිතුර ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස යම් විඳීමක් ඇද්ද යම් සංඥාවක් ඇද්ද යම් විඥානයක් ඇද්ද මේවා තියෙන්නේ එකටයි මෙවන් වෙන් වෙලා නොවෙයි මේවා වෙන් වශයෙන් බෙදා දක්වන්න පුළුවන් කමක් නෑ ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස යමක් විඳිනවා නම් හඳුනාගෙන ගන්නේ එයයි යමක් හඳුනාගන්නවා නම් දැනගන්නේ එයයි එම නිසා ඔය දේවල් තියෙන්නේ එකට මිසක් වෙන් වෙලා නෙවෙයි අනික ඔය දේවල් වෙන් වශයෙන් බෙදා දක්වන්න පුළුවන් කමක් නෑ සාදු සාදු
සාදු සාදු සාදු සාදු පින ස්වාමීන් වහන්සේට සියලු දෙනාගේම අවසරයි තෙරුවන් සරණයි. ප්‍රශ්නය ප්‍රිය ආශ්මතුන් වහන්සේ පංච ඉන්ද්‍රයන්ගෙන් වෙන් වෙලා පිරිසිදු මනෝ විඥාණයෙන් දැනගන්න පුළුවන් වෙන්නේ මොකද්ද? පිළිතුර ප්‍රිය ආශ්මතුන් වහන්සේ පංච ඉන්ද්‍රියන්ගෙන් වෙන්වන පිරිසිදු මනෝ විඥාණයන්ගෙන් ආකාසඤ්ඤායතනෙ කියලා ආකාංසනා ඡායතනය දැනගන්න පුළුවන්. විඥාණය අනන්තයි කියලා විඥානඡායතනය දැනගන්න පුළුවන්. මොකවත් නැහැ කියලා අකින්ඡායතනය දැනගන්න පුළුවන්. ප්‍රශ්නය පින්වත් ආශ්මතුන් වහන්සේ ඒ දැනගන්න දේ අවබෝධ කරන්නේ මොකෙන්ද? පිළිතුර ප්‍රිය ආශ්මතුන් වහන්සේ ඒ දැනගන්න දේ අවබෝධ කරන්නේ ප්‍රඥා ඇසින්. ප්‍රශ්නය පින්වත් ප්‍රිය ආශ්මතුන් වහන්සේ ප්‍රඥාවේ ඇති ප්‍රයෝජනය මොකක්ද? පිළිතුර ප්‍රිය ආශ්මතුන් වහන්සේ ප්‍රඥාව විශේෂ ඥානය ලබා ගැනීම ප්‍රයෝජනය කරගෙනයි තියෙන්නේ. පූර්ණ අවබෝධය ලබා ගැනීම ප්‍රයෝජන කරගෙනයි තියෙන්නේ. අකුසල් ප්‍රහාණය කිරීම ප්‍රයෝජන කරගෙනයි තියෙන්නේ. ප්‍රශ්නය ප්‍රිය ආශ්මතුන් වහන්සේ සම්මා දිට්ඨිය ඇතිවන්නේ ආකාර වෙන්නේ මොනවාද? ඇතිවෙන ආකාර වෙන්නේ මොනවාද? පිළිතුර ප්‍රිය ආශ්මතුන් වහන්සේ සම්මා දිට්ඨිය ඇතිවෙන්න ආකාර වෙන කරුණු දෙකයි. එනම් චතුරාර්ය සත්‍ය ධර්මය අසන්න ලැබීමත් පරතෝ ഘോഷයත් ඊට අනුව නුවණින් විමසීමත් යෝනිසෝ මනසිකාරයත්. ප්‍රිය ආශ්මතුන් වහන්සේ සම්මා දිට්ඨිය ඇතිවෙන්න ආකාර වෙන්නේ ඔය කරුණු දෙකයි. ප්‍රශ්නය ප්‍රිය ආශ්මතුන් වහන්සේ අංග කීපයකින් අනුග්‍රහ ලබන සම්මා දිට්ඨියද චිත්ත විමුක්ති ඵලය ඇති කරන්නේ චිත්ත විමුක්ති ඵලය ආනිසංස කරගන්නේ ප්‍රඥා විමුක්ති ඵලය ඇති කරගන්නේ ප්‍රඥා විමුක්ති ඵලය ආනිසංස කරගන්නේ. ප්‍රිය ආශ්මතුන් වහන්සේ කරුණු පහකින් අනුග්‍රහ ලබන සම්මා දිට්ඨිය නිසයි චිත්ත විමුක්ති ඵලය ඇතිවන්නේ. චිත්ත විමුක්ති ඵලය ආනිසංස කරගන්නේ. සාදු සාදු තෙරුවන් සරණයි. නමෝ බුද්දාය. ප්‍රඥා විමුක්ති ඵලයේ ආනිසංස තෙරුවන් සරණයි. පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු දෙනාගෙන් අවසරයි. ප්‍රඥා විමුක්ති ඵලයේ ආනිසංස කරගන්නේ ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ සම්මා දිට්ඨියට සීලයෙන් අනුග්‍රහ ලැබෙනවා. ධර්ම ඥානයෙන්ුත් අනුග්‍රහ ලැබෙනවා. සාකච්ඡාවෙනුත් අනුග්‍රහ ලැබෙනවා. සමතේනුත් අනුග්‍රහ ලැබෙනවා. විදර්ශනාවෙනුත් අනුග්‍රහ ලැබෙනවා. ප්‍රිය ආශ්මතුන් වහන්සේ ඔය කරුණු පහෙන් අනුග්‍රහ ලබන සම්මා දිට්ඨියනුයි චිත්ත විමුක්ති ඵලය ඇති වෙන්නේ. චිත්ත විමුක්ති ඵලය ආනිසංස කරගන්නේ. විමුක්ති ඵලය ඇතිවෙන්නේ. ප්‍රඥා විමුක්ති ඵලය ආනිසංස කරගන්නේ. ප්‍රශ්නය ප්‍රිය ආශ්මතුන් වහන්සේ භව කීයක් තියෙනවද? පිළිතුර ප්‍රිය ආශ්මතුන් වහන්සේ භව 3යි තියෙන්නේ. කාම භවය, රූප භවය හා අරූප භවයයි. ප්‍රශ්නය ප්‍රිය ආශ්මතුන් වහන්සේ අනාගතයේ ආයමත් භවයක් හැදිලා උපදින්නේ කොහොමද? පිළිතුර ප්‍රිය ආශ්මතුන් වහන්සේ අවිඥාවෙන් වැසී ගිය, තණ්හාවෙන් බැඳී ගිය
සත්වයන්ගෙන් ඒ තැන ඒ දේ සතුටින් පිළිගැනීමක් ඇද්ද? අන්න ඒ නිසයි අනාගතේ ආයමත් භවයක් ඇති වෙලා ඉපදීම සිද්ධ වන්නේ. ප්‍රශ්නය පිය ආශ්මතුන් වහන්සේ අනාගතේ ආයමත් භවයක් හැදිලා උපදින ස්වභාවය නැති වෙන්නේ කොහොමද? පිළිතුර පිය ආශ්මතුන් වහන්සේ අවිද්‍යාව කෙරෙහි තියෙන ඇලීම නැති කිරීමෙන් විද්‍යාව උපදවා ගැනීමෙන් තණ්හාව නිරුද්ධ වීමෙන් තමයි අනාගතේ ආයමත් භවයක් හැදිලා ඉපදෙන ස්වභාවය නැතිවන්නේ. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. පිළිතුර පිය ආයුෂ්මතුන් වහන්සේ අවිද්‍යාව කෙරෙහි තියෙන ඇලීම නැති කිරීමෙන් විද්‍යාව උපදවා ගැනීමෙන් තණ්හාව නිරුද්ධ වීමෙන් තමයි අනාගතේ ආයමත් භවයක් හැදිලා ඉපදෙන ස්වභාවය නැති වෙන්නේ. ප්‍රශ්නය පිය ආයුෂ්මතුන් වහන්සේ ප්‍රථම ධානය කියන්නේ මොකක්ද? පිළිතුර පිය ආයුෂ්මතුන් වහන්සේ මෙහි භික්ෂුව කාමයෙන් වෙන්ව අකුසලයෙන් වෙන්ව විතර්ක සහිත විචාර සහිත චිත්ත විවේකයෙන් හටගත් ප්‍රීතිය සුඛය ඇති ප්‍රථම ධානය ඇති කරගෙන ඉන්නේ. ආයුෂ්මතුන් වහන්සේ මේක තමයි ප්‍රථම ධානය කියලා කියන්නේ. ප්‍රශ්නය ප්‍රිය ආයුෂ්මතුන් ප්‍රථම ධානය අංග කීකින් යුක්තයිද? පිළිතුර ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ ප්‍රථම ධානය අංග 5කින් යුක්තයි. ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ ප්‍රථම ධානයට සමවැදිලා ඉන්න භික්ෂුව තුල විතර්කය තියෙනවා, විචාරය තියෙනවා, ප්‍රීතිය තියෙනවා, සුඛය තියෙනවා, සිතේ එකඟ බව තියෙනවා. ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ ප්‍රථම ධානයේ තියෙන්නේ ඔය අංග 5. ප්‍රශ්නය ප්‍රිය ආයුෂ්මතුන් ප්‍රථම ධානය තුල අංග කීයක් නැද්ද? අංග කීයක් තියෙනවා? පිළිතුර ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ ප්‍රථම ධානයේ අංග 5කින් තොරයි. අංග 5කින් යුක්තයි. ප්‍රථම ධානයට සමවැදෙන භික්ෂුව තුළ කාම අරමුණු ගැන ආශාවක් නැහැ, තරහක් නැහැ, නිදිමත අලස බව නැහැ, ඒ විසිරීමක් පසුතැවිල්ලක් නැහැ, සැකයක් නැහැ. නමුත් විතර්කය තියෙනවා, විචාරය තියෙනවා, ප්‍රීතිය තියෙනවා, සුඛය තියෙනවා, ඒ එකඟ බව තියෙනවා. මේ ආයුෂ්මතුන් ඔය විදිහට පළවෙනි ධානයේ අංග 5කින් තොරයි, අංග 5කින් යුක්තයි. සාදු සාදු සාදු. පින්වත් ස්වාමීන් වහන්සේ ගුරු සියලුම කල්යාණ මිත්‍රයන්ගෙන් අවසරයි. ප්‍රශ්නය පිය ආයුෂ්මතුන් වහන්සේ විවිධ අරමුණු ඇති විවිධ ගොදුරු ඇති මේ ඉන්ද්‍රිය 5ක් තියෙනවා. මේ ඉන්ද්‍රියන් 5 ඔවුනොවුන්ගේ අරමුණු ගැනීම කලවම් කරගෙන නැහැ. එනම් ඇස නැමැති ඉන්ද්‍රිය, කන නැමැති ඉන්ද්‍රිය, නාසය නැමැති ඉන්ද්‍රිය, දිව නැමැති ඉන්ද්‍රිය, කය නැමැති ඉන්ද්‍රිය. ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ නොයෙක් අරමුණු ඇති, නොයෙක් ගොදුරු ඇති, එකිනෙකට අදාළ අරමුණු කලවම් නොවන ඔය ඉන්ද්‍රිය 5ට පිළිසරණ මොකද්ද? ඔය ඉන්ද්‍රිය 5ට ලැබෙන ඒ අරමුණු අත්දකින්නේ කවුද? පිළිතුර ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ විවිධ අරමුණු ඇති, විවිධ ගොදුරු ඇති මේ ඉන්ද්‍රියන් 5ක් තියෙනවා. මේ ඉන්ද්‍රියන් 5 ඔවුනොවුන්ගේ අරමුණු ගැනීම කලවම් කරගෙන නැහැ. එනම් ඇස නැමැති ඉන්ද්‍රිය, කන නැමැති ඉන්ද්‍රිය, නාසය නැමැති ඉන්ද්‍රිය, දිව නැමැති ඉන්ද්‍රිය, කය නැමැති ඉන්ද්‍රිය. ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ
නොයෙක් කර්මුණු ඇති නොයෙක් ගොදුරු ඇති ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ නොයෙක් කර්මුණු ඇති නොයෙක් ගොදුරු ඇති එකිනෙකට ආදාළ අරමුණු කලවම් නොවන ඔය ඉන්ද්‍රිය පහට පිළිසරණ වෙන්නේ මනසයි. ඔවුනොවුන්ගේ ඒ අරමුණු විෂය අත්දකින්නේද මනසයි. ප්‍රශ්නය ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ පංච ඉන්ද්‍රියයන් කියන්නේ මේවාටයි. එනම් ඇස නම් වූ ඉන්ද්‍රිය, කන නම් වූ ඉන්ද්‍රිය, නාසය නම් වූ ඉන්ද්‍රිය, දිව නම් වූ ඉන්ද්‍රිය, කය නම් වූ ඉන්ද්‍රියයි. ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ මේ පංච ඉන්ද්‍රියයන් පවතින්නේ කුමක උපකාරයෙන්ද? පිළිතුර ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ පංච ඉන්ද්‍රියයන් කියන්නේ මේවාටයි. එනම් ඇස නම් වූ ඉන්ද්‍රිය, කන නම් වූ ඉන්ද්‍රිය, නාසය නම් වූ ඉන්ද්‍රිය, දිව නම් වූ ඉන්ද්‍රිය, කය නම් වූ ඉන්ද්‍රියයි. ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ මේ පංච ඉන්ද්‍රියන් පවතින්නේ ආයුෂ උපකාරයෙන්. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි මල්ලි. තෙරුවන් සරණයි අක්කේ. හොඳයි අක්කට ගොඩක් පින් නව බුද්ධාය. නව බුද්ධාය. සාදු තෙරුවන් සරණයි අක්කේ මයික් එක ඔන් වෙලා තියෙන්නේ. සාදු 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 පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු දෙනාගේම අවසරයි. ප්‍රශ්නය ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ ආයුෂ පවතින්නේ කුමන උපකාරයෙන්ද? පිළිතුර ආයුෂ පවතින්නේ උණුසුම උපකාරයෙන්. ප්‍රශ්නය ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ උණුසුම පවතින්නේ කුමක උපකාරයෙන්ද? පිළිතුර උණුසුම පවතින්නේ ආයුෂ උපකාරයෙන්. ප්‍රශ්නය පින්වත් ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ අපි දැන් ආයුෂ්මත් සාරිපුත්තයන් පැවසූ දේ මේ විදිහට දන්නවා. ආයුෂ පවතින්නේ උණුසුම උපකාරයෙන් කියලා. ඒ වගේම ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ අපි දැන් ආයුෂ්මත් සාරිපුත්තයන් පැවසූ මේ කරුණ මේ විදිහටත් දන්නවා. උණුසුම පවතින්නේ ආයුෂ උපකාරයෙන් කියලා. ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ ඔය පැවසූ කරුණ අපි තේරුම් ගත යුත්තේ කොහොමද? පිළිතුර ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ මං ඔකට උපමාවක් කියන්න. උපමාවෙනුත් බුද්ධිමත් කෙනෙක් කරුණ අවබෝධ කරගන්නවා. ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ තෙල් පහනක් දැල්වෙනවා කියලා හිතන්න. ඒකේ පහන් දැල්ල නිසා ඒ එළිය පේනවා. එළිය නිසා පහන් දැල්ල පේනවා. ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ ඔන්න ඔය විදිහමයි. ආයුෂ තියෙන්නේ උණුසුම උපකාරයෙන්ුයි. උණුසුම තියෙන්නේ ආයුෂ උපකාරයෙන්ුයි. ප්‍රශ්නය ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ ඔය ආයු සංස්කාරයත් විඳින දේවලුත් දෙකම එකයිද? එහෙම නැත්නම් ආයු සංස්කාරය වෙන එකක්ද? විඳින දේවල් වෙන එකක්ද? පිළිතුර ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ ඔය ආයු සංස්කාරයත් විඳින දේවලුත් එකක්ම නොවේ. ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ බැරි වෙලාවත් ඔය ආයු සංස්කාරයත් විඳින දේවලුත් එකක් වුණා නම් සංඥා විඳීම් නිරුද්ධ වූ සමාපත්තියට සමවදින භික්ෂුවගේ නැගිටීමක් නම් සිද්ධ වෙන්නේ නැහැ. ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ ආයු සංස්කාර වෙන දෙයක් නිසා විඳින දේවලුත් වෙන දෙයක් නිසා තමයි සංඥා විඳීම් නිරුද්ධ වූ සමාපත්තියට නිරෝධ සමාපත්තියට සමවදින භික්ෂුවට නැගිටින්න පුළුවන් වෙන්නේ. ප්‍රශ්නය ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ යම් දවසක කරුණු කීයක් මේ කයෙන් නැති වුණොත්ද පැත්තකට දාපු හිත් පිත් නැති දරකඩක් වගේ දෙයක් බවට පත් වෙන්නේ? පිළිතුර ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ මේ ශරීරයේ යම් දවසක කරුණු තුනක් අත්හරිනවා. ඒ ආයුෂත් උණුසුමත් විඥානයත් කියන කරුණු තුනයි. එතකොට මේ ශරීරය බැහැර කරලා දානවා හිත් පිත් නැති දරකඩක් වගේ. සාදු සාදු සාදු. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ.
පිළිතුර ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ මේ ශරීරයේ යම් දවසක කරුණු තුනක් අත්හරිනවා. ඒ ආයුෂත් උණුසුමත් විඥානයත් කියන කරුණු තුනයි. එතකොට මේ ශරීරයේ බැහැර කරලා දානවා. හිත් පිට නැති දරකඩක් වගේ. ප්‍රශ්නය ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ මරණයටපත් වූ කලුරිය කළ මලකඳක් තියෙනවා. සංඥා විඳීම් නිරුද්ධ වුණ සමාපත්තියට සමවැදුණු භික්ෂුවක් ඉන්නවා. මේ දෙකේ තියෙන වෙනස මොකක්ද? පිළිතුර ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ කලුරිය කළ මැරුණ මලකඳේ වෙනස මේකයි. ඒකේ ආස්වාස ප්‍රාස්වාස නම් වූ කාය සංස්කාර නිරුද්ධ වෙලා නැති වෙලා තියෙන්නේ. විතක්ක විචාර නම් වූ වචී සංස්කාරයත් නිරුද්ධ වෙලා නැති වෙලා තියෙන්නේ. සංඥා විඳීම් නම් වූ චිත්ත සංස්කාරත් නිරුද්ධ වෙලා නැති වෙලා තියෙන්නේ. ඒ වගේම ආයුෂත් ගෙවිලා ඉවරයි. උණුසුමත් සංසිඳලා ඉවරයි. ඉන්ද්‍රියනුත් විඳිලා ඉවරයි. යම් භික්ෂුවක් සංඥා විඳීම් නිරුද්ධ වූ සමාපත්තියකට සමවදිනවා. එතකොට ඔහු තුලත් කාය සංස්කාර නිරුද්ධ වෙලා යනවා. නැති වෙලා යනවා. වාචී සංස්කාර නිරුද්ධ වෙලා යනවා. නැති වෙලා යනවා. චිත්ත සංස්කාර නිරුද්ධ වෙලා යනවා. නැති වෙලා යනවා. නමුත් ආයුෂ ගෙවිලා නැහැ. උණුසුම සංසිඳලා නැහැ. ඉන්ද්‍රියන් හරීම ප්‍රසන්නයි. ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ කලුරිය කළ මරණයටපත් වූ මලකඳත් සංඥා වේදනා නිරුද්ධ වන සමාපත්තියට සමවදින භික්ෂුවගෙත් ඔන්න ඔය වෙනස දකින්න තියෙනවා. ප්‍රශ්නය ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ දුක් සැප රහිත චිත්ත විමුක්තියට සමවදින්න කරුණු කීයක් උපකාර වෙනවාද? පිළිතුර ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ දුක් සැප රහිත චිත්ත විමුක්තියට සමවදින්න කරුණු 4ක් උපකාර වෙනවා. ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ භික්ෂුව 1 සැප නැති කරලා දානවා. 2 දුකත් නැති කරලා දානවා. 3 කලින්ම සොම්නස් දොම්නස් දෙක අත්හැරලා දානවා. 4 දුක් සැප රහිත පිරිසුදු සිහියත් ප්‍රේක්ෂාවක් තියෙන 4වෙනි ධ්‍යානය ඇති කරගන්නවා. ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ දුක් සැප රහිත චිත්ත විමුක්තියට සමවදින්න උපකාර වෙන්නේ ඔය කරුණුයි. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු දෙනාගේ අවසරයි. ප්‍රශ්නය ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ නිමිති රහිත චිත්ත විමුක්තියට සමවදින්න කරුණු කීයක් උපකාර වෙනවද? පිළිතුර ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ අනිමිත්ත ඒචෝ විමුක්තියට සමවදින්න කරුණු දෙකක් උපකාර වෙනවා. 1 කිසි නිමිත්තක් සිහි කරන්නේ නැතුව ඉන්න ඕන. 2 අනිමිත්ත ධාතුව සිහි කරන්න ඕන. ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ ඔන්න ඔය කරුණු දෙක තමයි අනිමිත්ත චේතෝ විමුක්තියට සමවදින්න උපකාර වෙන්නේ. ප්‍රශ්නය ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ අනිමිත්ත චේතෝ විමුක්තිය පවතින්න කරුණු කීයක් උපකාර වෙනවද? පිළිතුර ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ අනිමිත්ත චේතෝ විමුක්තිය පවතින්න කරුණු 3ක් උපකාර වෙනවා. 1 සියලු නිමිති සිහි නොකර ඉන්න ඕන. 2 අනිමිත්ත ධාතුව පමණක් සිහි කරන්න ඕන. 3 කලින්ම සමවැදී සිටින කාලය අදිස්ථාන කරගන්න ඕන. ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ ඔන්න ඔය කරුණු 3 තමයි අනිමිත්ත චේතෝ විමුක්තිය පවත්වන්න උපකාර වන්නේ. ප්‍රශ්නය ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ අනිමිත්ත චේතෝ විමුක්තියෙන් නැගී සිටින්න කරුණු කීයක් උපකාර වෙනවද?
පිළිතුර පිය ආශ්මතුන් වහන්සේ අනිමිත්ත චේතෝ විමුක්තියෙන් නැගී සිටින කරුණු දෙකක් උපකාර වෙනවා. 1. සියලු නිමිති සිහි කරන්න ඕන. 2. අනිමිත්ත ධාතුව සිහි නොකරන්න ඕන. පිය ආශ්මතුන් වහන්සේ ඔන්න ඔය කරුණු දෙක තමයි අනිමිත්ත චේතෝ විමුක්තියෙන් නැගී සිටින්න උපකාර වන්නේ. ප්‍රශ්නය ප්‍රිය ආශ්මතුන් වහන්සේ යම් අප්‍රමාණ විමුක්තියක් ඇද්ද යම් ආකින්චාචතන විමුක්තියක් ඇද්ද යම් ශුඤ්ඤාත විමුක්තියක් ඇද්ද යම් අනිමිත්ත චේතෝ විමුක්තියක් ඇද්ද මේවා අර්ථ වශයෙන්ුත් වෙනස්ද පැහැදිලි කිරීමෙනුත් වෙනස්ද නැත්නම් අර්ථ වශයෙන් එකක්ද පැහැදිලි කිරීම වලින් විතරක් වෙනස්ද පිළිතුර පිය ආශ්මතුන් වහන්සේ යම් අප්‍රමාණ චේතෝ විමුක්තියක් ඇද්ද යම් ආකින්චා චේතෝ විමුක්තියක් ඇද්ද යම් ශුඤ්ඤාත චේතෝ විමුක්තියක් ඇද්ද පිය ආශ්මතුන් වහන්සේ ඔය දේවල් අර්ථ වශයෙන්ුත් වෙනස් වෙන පැහැදිලි කිරීම වශයෙන්ුත් වෙනස් වෙන හැටියට කියන්න පුළුවන් ක්‍රමයකුත් තියෙනවා. ඒ වාගේම ප්‍රිය ආශ්මතුන් වහන්සේ ඔය දේවල් අර්ථ වශයෙන් එකක්ම වෙන පැහැදිලි කිරීම වශයෙන් විවිධාකාර වෙන විදිහට විස්තර කරන්න පුළුවන් ක්‍රමයකුත් තියෙනවා. සාදු 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 තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. ප්‍රශ්නය ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස ඔය දේවල් අර්ථ වශයෙන්ුත් වෙනස් වන පැහැදිලි කිරීම වශයෙන්ුත් වෙනස් වන විදිහට විස්තර කරන්න පුළුවන් ක්‍රමයක් මෙය මොකක්ද? පිළිතුර ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස මෙහි භික්ෂුව මෙත් සිතින් යුතුව එක් දිශාවකට පතුරවා වාසය කරනවා. ඒ වගේම දෙවෙනි තුන්වෙනි හතරවෙනි දිශාවට පතුරවා වාසය කරනවා. ඒ විදිහටම උඩ යට හරහට හැම තැනම හැම ලෙසම හැම ලොවට විපුල ලෙස සමාධිමත් සිතින් ප්‍රමාණ රහිත කොට වෛර නැති තරහ නැති මෙත් සිත පතුරවාගෙන ඉන්නවා. ඒ වගේම කරුණා සහගත සිතින් පෙරසේම මුදිතා සහගත සිතින් පෙරසේම උපේක්ෂා සහගත සිත එක් දිශාවකට පතුරවාගෙන ඉන්නවා. ඒ වගේම දෙවෙනි තුන්වෙනි හතරවෙනි දිශාවට පතුරවාගෙන ඉන්නවා. ඒ වගේම උඩ යට හරහට හැම තැනම හැම ලෙසම හැම ලොවට විපුල වූ සමාධිමත් සිතින් ප්‍රමාණ රහිත කොට වෛර නැති තරහ නැති සිතින් පතුරවාගෙන ඉන්නවා. ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස ඒකට කියන්නේ අපමාන චේතෝ විමුක්තිය කියලයි. ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස ආකින්චායන්ජායතඥා චේතෝ විමුක්තිය කියන්නේ මොකක්ද? ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස මෙහි භික්ෂුව සියලු ආකාරයේ විඤ්ඤාණායන්චායතනය ඉක්මවා මොකවත් නෑ කියලා ආකින්චඤ්ඤායතනය සමාධිය කරගෙන ඉන්නවා. ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස මේකට තමයි ආකින්චාඤ්ඤා
චේතෝ විමුක්තිය කියලා කියන්නේ. ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ ශුන්්‍යත චේතෝ විමුක්තිය කියන්නේ මොකක්ද? ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ භික්ෂුවක් අරණ්‍යයකට ගිහිල්ලා හරි රුක් සෙවණකට ගිහිල්ලා නිදහස් තැනකට ගිහිල්ලා හරි මේ විදිහට නුවණින් විමසනවා. මේ ජීවිතය ආත්මය කියන දේනුත් හිස් එකක්. ආත්මයකට අයිති කියන දේවලුත් හිස් එකක් කියලා ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ ඔන්න ඕකට තමයි ශුන්්‍යත චේතෝ විමුක්තිය කියන්නේ. සාදු. ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ අනිමිත්ත චේතෝ විමුක්තිය කියන්නේ මොකක්ද? ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ මෙහි භික්ෂුව සියලු නිමිති හිස් නොකර අනිමිත්ත චිත්ත සමාධිය ඇති කරගෙන ඉන්නවා. ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ මේකට ප්‍රිය කියන්නේ අනිමිත්ත චේතෝ විමුක්තිය කියලා. සාදු සාදු සාදු. සාදු සාදු සාදු. ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ ඔය දේවල් අර්ථ වශයෙන් වෙනස් වෙන, පැහැදිලි කිරීම වශයෙන්ුත් වෙනස් වෙන ක්‍රමය ඔන්න ඕක තමයි. ප්‍රශ්නය: පින්වත් ආයුෂ්මතුන් වහන්සේ අර්ථ වශයෙන් එකක්ම වෙන පැහැදිලි කිරීම වශයෙන් පමණක් වෙනස් වන ක්‍රමයක් තියෙනවා නම් ඒ ක්‍රමය මොකක්ද? පිළිතුර: ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ රාග කියන්නේ සසර දුකට ජීවිතය සීමා කරන දෙයක්. දේශය කියන්නේ සසර දුකට ජීවිතය සීමා කරන දෙයක්. මෝහය කියන්නේ සසර දුකට ජීවිතය සීමා කරන දෙයක්. ඒ රාග දේශ මෝහ රහතන් වහන්සේට ප්‍රහාණය වෙලා තියෙන්නේ, මුළුමනින්ම සංසිඳිලා තියෙන්නේ, කරටිය කැඩිච්ච තල්ගසක් වගේ වෙලා තියෙන්නේ, අභාවයට පත් වෙලා තියෙන්නේ, ආයෙමත් නූපදින ස්වභාවයට පත් වෙලයි තියෙන්නේ. ඒ නිසායි ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ යම් තාක් අපමණ චේතෝ විමුක්තියින් ඇද්ද ඒ සියල්ල ආර වෙන්නේ මේ අරහත් ඵල විමුක්තියයි. ඒ චිත්ත විමුක්තිය කිසිසේත් වෙනස් වෙන්නේ නැහැ. ඒ චිත්ත විමුක්තිය රාගයෙන් හිස් වෙලා තියෙන්නේ, දේශයෙන් හිස් වෙලා තියෙන්නේ, මෝහයෙන් හිස් වෙලා තියෙන්නේ. ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ රාගය කියන්නේ සසර දුක හැදෙන දෙයක්. දේශය කියන්නේ සසර දුක හැදෙන දෙයක්. මෝහය කියන්නේ සසර දුක හැදෙන දෙයක්. රහත් භික්ෂුවට ඒ රාග දේශ මෝහ නැති වෙලා තියෙන්නේ, මුළුමනින්ම සංසිඳිලායි තියෙන්නේ, කරටිය කැඩිච්ච තල් ගසක් වගේ වෙලා තියෙන්නේ, අභාවයට පත් වෙලායි තියෙන්නේ, ආයෙමත් නූපදින ස්වභාවයට පත් වෙලායි තියෙන්නේ. ඒ නිසා ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ ආකින්චායතන චේතෝ විමුක්තියින් ඇද්ද ඒ සියල්ලෙන් අග්‍ර වෙන්නේ මේ අරහත් ඵල විමුක්තියයි. ඒ චිත්ත විමුක්තිය කිසිසේත් වෙනස් වෙන්නේ නැහැ. ඒ චිත්ත විමුක්තිය රාගයෙන් හිස් වෙලා තියෙන්නේ, දේශයෙන් හිස් වෙලා තියෙන්නේ, මෝහයෙන් හිස් වෙලා තියෙන්නේ. ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ රාගය කියන්නේ සසර දුකට නිමිති හදන දෙයක්. දේශය කියන්නේ සසර දුකට නිමිති හදන දෙයක්. මෝහය කියන්නේ සසර දුකට නිමිති හදන දෙයක්. රහත් භික්ෂුවට ඒ රාග දේශ මෝහ ප්‍රහාණය වෙලා තියෙන්නේ, මුළුමනින්ම සංසිඳිලා තියෙන්නේ,
කරටි කැඩිච්ච තල් ගසක් වගේ වෙලා තියෙන්නේ අභාවයටපත් වෙලා තියෙන්නේ ආයෙමත් නූපදින ස්වභාවයටපත් වෙලා තියෙන්නේ ඒ නිසා ප්‍රිය ආශ්මතුන් වහන්ස යම් තාක් අනිමිත්ත චේතෝ විමුක්තිය ඇද්ද ඒ සියල්ලෙන් අග්‍ර වෙන්නේ මේ අරහත් ඵල විමුක්තියයි. ඒ චිත්ත විමුක්තිය කිසිසේත් වෙනස් වෙන්නේ නැහැ. ඒ චිත්ත විමුක්තිය රාගයෙන් හිස් වෙලා තියෙන්නේ. දේශයෙන් හිස් වෙලා තියෙන්නේ. මොහෙන් හිස් වෙලා තියෙන්නේ. ප්‍රියාශ්මතුන් වහන්සේ ඔය දේවල් අර්ථ වශයෙන් එකක්ම වෙන පැහැදිලි කිරීම වශයෙන් විතරක් වෙනස් වන ක්‍රමයක් තියෙනවා කියලා කිව්වේ මේකට තමයි. ආශ්මත් සාරිපුත්තයන් වහන්සේ මෙය වදාලා. ආශ්මත් මහා කොට්ටිතයන් වහන්සේ මේ ගැන ගොඩාක් සතුටු වුණා. ආශ්මත් සාරිපුත්තයන් වහන්සේ වදාළ දේශනාව සාදු නාද නංවමින් ඉතා සතුටින් පිළිගත්තා. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. නමෝ බුද්දයි. සියලු දෙනාට. නමෝ බුද්දාය. තෙරුවන් සරණයි. හොඳයි, අපි අද දවසේදී උතුම් වූ සූත්‍ර දේශනාවක් ඉගෙන ගන්නට ලැබුණා. ඉතාමත් වටිනා දහම් කරුණු විශාල ප්‍රමාණයක් තියෙන උතුම් සූත්‍ර දේශනාවක්. අපි මේ ලබන සතියේත් මේ උතුම් සූත්‍ර දේශනාව අපි නැවත වතාවක් කියවමු. අපිට ගොඩක් ධර්ම කාරණා අපිට ඉගෙන ගන්න දේවල් ගොඩාක් තියෙනවා. ඒ වගේම අපිට අද මේ උතුම් සූත්‍ර දේශනාව කියවන්න ලැබුණා. අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ හෙට වැනි උතුම් පොය දවසක තමයි අගතන්තුරු ලබන්නේ. ඉතින් අපි සියලු දෙනාට ලොකු වාසනාවක් එවැනි උත්තමයෙකුගේ උතුම් සූත්‍ර දේශනාවක් අපිට අද දවසේ කියවන්න ලැබීම ගැන. ඉතින් අද දවසේ අපි සියලු දෙනා බොහෝ සේපින් රැස් කරගත්තා. උතුම් බුදුරජාණන් වහන්සේට වන්දනා කිරීමෙන්, බුදු ගුණ ඉගෙන ගැනීමෙන්, ධර්මයේ ගුණ ඉගෙන ගැනීමෙන්, සංඝයාගේ ගුණ ඉගෙන ගැනීමෙන්, උතුම් භාවනා ප්‍රගුණ කිරීමෙන්, උතුම් දහම් කාරණා අපි කතා කිරීමෙන්, ඒකම විශාල වශයෙන් අපි පින් රැස් කරගත්තා. අපි අද දවසේ පුණ්‍යානුමෝදනා කරලා පින්වත් ස්වාමීන් වහන්සේට වන්දනා කරලා තෙරුවන් කමා කරලා අපි අද දවසේ අපගේ ධර්ම සාකච්ඡාව අවසන් කරමු. තෙරුවන් සරණයි. ඊට කලින් තෙරුවන් සරණයි අනෝමක්කේ. හොඳයි තෙරුවන් සරණයි අනෝමක්කේ. තෙරුවන් සරණයි අක්කේ. අක්කට ඔව් ඇහෙනවා අක්කේ. තෙරුවන් සරණයි අක්කේ ඇහෙනවා. මේ අක්කට පුළුවන් ද ලබන සතියේ තුනුරුවන් වන්දනාව කරන්න අක්කේ? හොඳයි මල්ලි. හොඳයි අක්කේ. නම බුද්දයි. මේ අක්කා ළඟ මරණ සති භාවනාව තියනද අක්කේ? මල් ළඟ නෑ මල්ලි, මං ඒක හොයාගන්නම්. හරි. එහෙම වුණොත් අක්කට මං කොහමද ලැබෙන්න සලස්සන්නම්කෝ ඒක අක්කේ. හොඳයි මම. හොඳයි අක්කේ. නම බුද්දාය. තෙරුවන් සරණයි. හොඳයි, අපි එහෙමනම් පුණ්‍යානුමෝදනාව කරලා අද දවසේ ධර්ම සාකච්ඡාව අවසන් කරමු. තෙරුවන් සරණයි සම්පත් අයියේ. තෙරුවන් සරණයි වන්දි. තෙරුවන් සරණයි. අයියට පුළුවන් ද අද දවසේ පුණ්‍යානුමෝදනාව කරන්න අයියේ? පුළුවන් වන්දි. හොඳයි. නම බුද්දාය. නමෝ බුද්දාය. තෙරුවන් සරණයි සියලු දෙනාටම. අද අපි ධර්ම සාකච්ඡාව වශයෙන් අද තෙරුවන් වන්දනා කරමින් සීල් සමාදන් වෙමින් බුදු ගුණ ගැන ඉගෙන ගනිමින්, දහම් ගුණ ඉගෙන ගනිමින්, සංඝ ගුණ ඉගෙන ගනිමින් අපි බොහෝ සෙයින් පින් රැස් කරගත්තා. ඒ වගේම භාවනාවක් පුරුදු කිරීමෙන් රැස් කරගත්
බොහෝසෙයින් පින් රැස් කරගත්තා. ඒ වගේම මජ්ක්‍ධිම නිකායේ පොත් වහන්සේගේ මහා වේදාල්‍ය සූත්‍රය අපි සියලු දෙනා කොටස් වශයෙන් ඉගෙන ගැනීමෙන් අපි රැස් කරගත්තා වූ ඒ සියලුම පින් කැමැති දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. පොළොවාසී දෙවියන්ගේ පටන් අටනිටා බඹලව දක්වා සියලුම දෙවි දේවතාවෝ මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම සක්දෙවිඳු ප්‍රධාන සතරවරන් දිවුරජ්ජරුවෝද මේ පින් අනුමෝදන් වෙත්වා. අපගේ ඉෂ්ඨකාමී දෙවිවරුද මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියෝද සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන සේක බල දියුණු කර ගනිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම අප නමින් මිය පරලෝකීය සියලුම මළගිය ඥාතීන්ටද මේ පින් අනුමෝදන් වෙත්වා. පරලෝක ජීවිතය සැපවත් වේවා. මේ ගෞතම බුදු සසුන තුළ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාක්‍ය උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම අපට මේ ධර්මය කියා දුන් අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. අපිට තේරෙන භාෂාවෙන්ම මේ ධර්මය කියා දුන් නිසායි අද අපි සියලු දෙනාට මේ ධර්මය කතා කරන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ. එම නිසා උන්වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. මේ ගෞතම බුදු සසුන තුළ උන්වහන්සේට උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාග්ය උදා වේවා. ඒ වගේම උන්වහන්සේව රකින්න දිවි දේවතාවෝද මේ පින් විශේෂයෙන් අනුමෝදන් වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම අපගේ මේ මිලාන් අසපේ වැඩ සිටිනා වූ අපගේ පින්වත් ස්වාමින් වහන්සේලාට ඒ මහමෙවුනා වාසී සියලුම ස්වාමින් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්වා. මේ ගෞතම බුදු සසුන තුළ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාග්ය උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම සීල අනගාരികා මෑණින් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්වා. සියලුම භික්ෂුන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්වා. සීල ගුණ වඩන සියලුම භික්ෂුන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්වා. පැවිද්ද අපේක්ෂාවෙන් සිටින අනගාരികා පින්වත් දරුවන්ටද මේ පින් අනුමෝදන් වෙත්වා. මේ ගෞතම බුදු සසුන තුළ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාග්ය උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම අපගේ දෙමාපියන්ද අපගේ බිරින්දෑවරු ස්වාමියන්ද දූ දරුවෝද මේ සියලු දෙනා සහෝදර ගුරුවර වැඩිහිටි සියලුම ඥාතියන්ටද මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පින් අනුමෝදන් වෙත්වා. යන්නේන ගමන් බිමන් සියලු දේ ආරක්ෂාව ලැබෙත්වා. සත්‍යවිඳ ප්‍රදාන සතරවරන් දිව්‍යයන්ගේ ආරක්ෂාව රැකවරණය නිතින් ලැබෙත්වා. මේ කුසලයට දහමට සිත යොමු වේවා. මේ ගෞතම බුදු සසුන තුළදී ඒ සියලු දෙනාට චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කිරීමේ වාග්ය උදා වේවා. සාදු සාදු සාදු. තෙරුවන් කමා කරමු. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ පන්ත පූරිපඤ්ඤ තථාගත. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ ධම්ම සම්දිට්ඨික අකාලික. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ සංඝ පුඤ්ඤක්ඛිතං අනුත්තර. සාදු සාදු සාදු. අපි ලොකු ස්වාමීන් වහන්සේ වන්දනා කරගමු. සාදු සාදු සාදු. ඕකාස වන්දාමි පන්තේ මයා කතං පුඤ්ඤං ස්වාමිනා අනුමෝදිතබ්බං. සාමිනා කතං පුඤ්ඤං මය්‍යත්තාතබ්බං. සාදු සාදු අනුමෝදාමි. ඕකාස දවාරත්තේන කතං සබ්බං අච්චයං කමතමේ බන්තේ ඕකාස කමාමි බන්තේ. ဒ ුතියම්පි ඕකාස කමාමි බන්තේ තතියම්පි ඕකාස කමාමි බන්තේ. සාදු සාදු සාදු. පින්වත් ස්වාමින් වහන්සේලා වන්දනා කරගමු. ඕකාස වන්දාමි බන්තේ මයා කතං පුඤ්ඤං
සාමිනා අනුමෝදිතබ්බං සාමිනා කතං පුඤ්ඤං මය්‍යත්තා තබ්බං සාදු සාදු අනුමෝදාමි ඕකාස ද්වාරත්තේන කතං සබ්බං අච්චයං කමතමේ බන්තේ ඕකාස කමාමි බන්තේ ဒုတိယံ පි ඕකාස කමාමි බන්තේ තතියම්පි ඕකාස කමාමි බන්තේ සාදු සාදු සාදු. පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. නමෝ බුද්ධායි. අයට බොහොමත්ම පින් මේ ආකාරයට ලස්සනට පුණ්‍යානුමෝදනාවක් කළාට. හොඳයි, අපි සියලු දෙනාම අද දවසේ ගොඩක් පින් රැස් කරගත්තා. වාසනාවන්ත පිරිසක් වුණා. උතුම් බුද්ධ දේශනාවන් කියවලා මේ ආකාරයට පින් රැස් කරගන්න. අපි ලබන බ්‍රහස්පතින්දත් මේ ආකාරයට සියලු දෙනාම සම්බන්ධ වෙමු. එහෙනම් සියලු දෙනාටම නමෝ බුද්ධාය, තෙරුවන් සරණයි. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. නමෝ බුද්ධාය තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය තෙරුවන් සරණයි. නමෝ ස්වාමීන් වහන්සේ සරණ සිද්ධ දෙනාටම. නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සියලු දෙනාට. නමෝ බුද්ධාය තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සියලු දෙනාටම.